හොඳ දුවේ පුතේ මෙතන සිට අපි ආරම්භ කරන්නේ කාබනික රසායනයට අදාළව සියලුම ප්‍රශ්න පෞගේ විභාග ප්‍රශ්න පත්‍රවල තියෙන ප්‍රශ්න සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර මින් ඉදිරියට වීඩියෝ බැගින් ඔබට ගෙනෙන්නට තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි ප්‍රථමයෙන් අවධානය යොමු කරන්නේ හයිඩ්‍රෝකාබන කාබනික රසායනයේ මූලික සිද්ධාන්ත කොටස යටතේ වැටෙන හයිඩ්‍රෝකාබන කොටසේ ප්‍රශ්න සාකච්ඡා කරන්න. අපි පළවෙනි ගැටලුවට යමු 2001 මෙහිදී මම බලාපොරොත්තු වෙනවා සියලුම සිද්ධාන්ත කරුණු සහ මේකේ පසුබිම ඔබට විස්තර කර දෙන්න පරණ පාඩම් උදාහරණ විදියට දෙවන ඒකකය ව්‍යුහේ හා බන්ධන පාඩමේ සිද්ධාන්ත කරුණු රාශියක් මේ හරහා නැවත ආවරණය වෙනවා. ඒ නිසා ප්‍රශ්න වැඩි ප්‍රමාණයක් කිරීම හරහා ඔබට ඊටාම සාර්ථක පුනරීක්ෂණයක් සිදු කරගන්න පුළුවන් මේ කොටස හරහා. මෙන්න ඉදිරියට තියෙන ඇල්කේන ඇල්කීන ඇල්කයින සහ කාබනික රසායනයට අදාළ සියලුම සිද්ධාන්ත කරුණු වල පැහැදිලි කිරීම ඉදිරියට ප්‍රශ්න සාකච්ඡාව හරහා සියලුම සිද්ධාන්ත ආවරණය කිරීමට බලාපොරොත්තු වෙනවා. හොඳයි. අපි මුලින්ම යමු හයිඩ්‍රෝකාබන කොටසට. හයිඩ්‍රෝකාබන කොටසේ පළවෙනියටම තියෙන්නේ ඇලිෆැටික හයිඩ්‍රෝකාබන වල ව්‍යුහය සහ භෞතික ගුණ ආශ්‍රයෙන් ලැබෙන ප්‍රශ්න. ගොඩක් වෙලාවට විභාගෙදී මින් ප්‍රශ්නයක් 40 50 සහ 30 40 කොටස් වල ABCD වර්ණ වලටත් ලැබෙනවා. ඊට අමතරව අපිට දකින්න පුළුවන් පළමු ප්‍රශ්න 30 ඇතුළේ මේ වගේ කාබනික රසායනයේ මූලික සැකිලි ආශ්‍රිත ප්‍රශ්නයක් සහ දෙවන එකකේ ඔබගේ මුහුම් කරන දැනුම පරීක්ෂා වන ප්‍රශ්නයක් ලැබෙනවා. right. පළවෙනි ප්‍රශ්نين ඔබෙන් අහන්නේ C7H8 සංයෝගයේ චක්‍රීය කාණ්ඩ මෙන්ම ද්විත්ව බන්ධන නොමැත. පුතේ චක්‍රීය කාණ්ඩ සහ ද්විත්ව බන්ධන නැහැ කියලා දීලා තියෙනවා. XC කොපමණ ත්‍රිත්ව බන්ධන ප්‍රමාණයක් ඇද්ද කියලා තමයි ප්‍රශ්نين ඔබෙන් අහන්නේ. මුලින්ම C7H8 දිහා බැලුවම ඔබට පේනවා සාමාන්‍ය ඇල්කේන. ඔබට මතක් වෙන්න ඕනේ ඔබගේ සිද්ධාන්තවලදී ඇල්කේන CnH2n ධන 2 සූත්‍රය තමයි සාමාන්‍ය පරිදි තියෙන්නේ. ඇල්කීන සඳහා CnH2n ඒ වගේම ඇල්කයින සඳහා CnH2n -2 -2 තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. එතකොට මෙතන මේගොල්ලෝ කියනවා චක්‍රීය කාණ්ඩ බොහෝ විට ඔබට ඔබගේ විෂය නිර්දේශය තුළ චක්‍රීය කාණ්ඩ ආශ්‍රිත ගැටලු යොමු වෙන්නේ නැහැ. ද්විත්ව බන්ධන නැහැ කියලා තියෙනවා නම් ඔබට පේනවා මේක ඇල්කේනයක් කියලා අපි උපකල්පනය කරොත් C7ත් එක්ක H16ක් තියෙන්න ඕනේ. නමුත් ත්‍රිත්ව බන්ධන තියෙනවා කියලා ගාන තුළ පිළි අරගෙන තියෙනවා. ඒ අනුව හයිඩ්‍රජන් ප්‍රමාණය 16ට වඩා විශාල ලෙස අඩු වෙන්න ඕනේ. දැන් මේ කාණ්ඩට අනුව අපිට පේනවා කාබන් 7ත් එක්ක තියෙන හයිඩ්‍රජන් 8යි. ඒ අනුව මෙහි ද්විත්ව බන්ධන නොමැති නම් අසන්තෘප්තතාවය රැඳෙන්නේ ත්‍රිත්ව බන්ධන මත. එම නිසා මේකේ තියෙන ත්‍රිත්ව බන්ධන ගණනය කිරීම තමයි ඔබ විසින් සිදු කරගත යුත්තේ. බොහොම සරලයි. කාබන් 7ක් තියෙනවා කියලා දීලා තියෙනවා. අපි මේ විදිහට කාබන් 7 අඳිමු. කාබන් 7 මේ විදිහට ඇන්දොත් අපිට යොදන්න පුළුවන් උපරිම ත්‍රිත්ව බන්ධන ප්‍රමාණය අපි මෙහිදී යොදලා බලමු. මේ සූත්‍රය ලබා ගන්න පුළුවන්ද කියලා. පළවෙනි ත්‍රිත්ව බන්ධනය මම කෙලවරටම යොදනවා. ඊට පස්සේ ඔබට පේනවා දෙවන අවස්ථාව මෙතන ත්‍රිත්ව බන්ධනයක් නැවත යොදන්න බෑ. නමුත් මෙතනදී ඔබට නැවත ත්‍රිත්ව බන්ධනයක් යොදන්න පුළුවන්. දැන් ඔබට පැහැදිලි වෙනවා මේ කාබන් සඳහා බන්ධන 4ක් මේ කාබන් සඳහා බන්ධන 4ක් තියෙනවා. ඒ අනුව තවත් ත්‍රිත්ව බන්ධන යෙදුවොතින් ඔබට ඔබගේ සූත්‍රයේ සාදා ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. මොකද ඔබට පේනවා මේකේ හයිඩ්‍රජන් 8ක් තියෙන්න ඕනේ. අපි දැන් ඉතිරි ප්‍රමාණ සඳහා හයිඩ්‍රජන් ආදේශ කර බලමු. මෙතන හයිඩ්‍රජන් 3 දෙනෙක්, මෙතන හයිඩ්‍රජන් දෙන්නෙක් සහ මෙතන හයිඩ්‍රජන් දෙන්නෙක් යෙදුවොතින් මෙතනදී ඔබට පේනවා 3යි 5යි 7ක් කියලා යෙදලා තියෙනවා. මේට අමතරව මෙම ස්ථාන සඳහා හයිඩ්‍රජන් යෙදෙන්න බෑ. මේ ස්ථානයේ යෙදෙන හයිඩ්‍රජන් සමග ඔබගේ සූත්‍රය යෙදලා තියෙනවා C7H8. මේ අනුව අපිට පැහැදිලි ත්‍රිත්ව බන්ධන උපරිම වශයෙන් තිබෙන්න පුළුවන් 2යි යනුව පිළිතුරු අංක 2 වෙන්න ඕන පුතේ ප්‍රශ්නය සඳහා පිළිතුර. දෙවෙනි ගැටලුවට යමු. මුහුම්කරණය පිළිබඳව සත්‍ය නොවන්නේ කියලා අහන්නේ ප්‍රශ්නේ ඉතාම හොඳින් කියවන්න. පහත සඳහන් කුමන ප්‍රකාශයද? පළවෙනි ප්‍රකාශය දෙන ලද මුහුම්කරණ වලින් සෑදෙන මුහුම් කාක්ෂිකවලට එකම හැඩයක් ඇත. අපි දන්නවා පුතේ ඔබ සාකච්ඡා කරන sp3 මුහුම්කරණය, sp2 මුහුම්කරණය සහ sp මුහුම්කරණය කියන මුහුම්කරණ අවස්ථා තුනේම sp3 මුහුම් කාක්ෂික සඳහා මෙබඳු හැඩයක් තියෙනවා. අපි දන්නවා සාමාන්‍ය p කාක්ෂිකයක හැඩය ඩම්බෙල් හැඩය. නමුත්
S ලක්ෂණත් සමග මුහුම් වුණාට පස්සේ ඩම්බල් හැඩේ යම් ඩීවියේෂන් එකක් අපි කියන අපගමනයක් සිදු වෙලා මෙන්න මේ බඳු හැඩයකට හැරෙනවා. කෙසේ වෙතත් දෙන ලද මුහුම් කරණයකින් සෑදෙන. ඒ කියන්නේ අපි මොකක් හරි මුහුම් කරණයක් සැලකුවොත් එීම ඒන හැම මුහුම් කාක්ෂිකයකටම තියෙන එකම ජාතියේ හැඩයක්. හැඩය වෙනස් වෙන්න විදියක් නෑ පුතේ. ඒ අනුව මේ ප්‍රකාශය සත්‍ය ප්‍රකාශය. දෙවෙනි ප්‍රකාශය මුහුම් කාක්ෂික වලින් ෆයි බන්ධන සෑදීමට ඉඩ ඇත. සත්‍ය ප්‍රකාශයක් පුතේ. මොකද මුහුම් කාක්ෂික වලින් ෆයි බන්ධන සෑදීමට කිසිදු අවකාශයක් නෑ. ඔබ විසින් දැනගත යුතුයි ෆයි බන්ධන සෑදෙන්නේ මොන අවස්ථාවන් වලදීද? සාමාන්‍යයෙන් අපි ප්‍රථමයෙන් මේකේ සිග්මා බන්ධන පිළිබඳ අවධානය යොමු කරමු. සාමාන්‍ය සිග්මා බන්ධනයක් S හා P කාක්ෂික අතිච්ඡාදනයෙන් හැදෙන්න පුළුවන්. අපි උදාහරණයක් ගමු. හයිඩ්‍රජන් ෆ්ලුවරයිඩ් HF. HF වල අපිට පේනවා S කාක්ෂිකයක් සහ P කාක්ෂිකයක් අතිච්ඡාදනයෙන් තමයි බන්ධනය ජනනය වෙන්නේ. එතකොට මේක සාමාන්‍ය සිග්මා බන්ධනයක්. එතකොට පළවෙනි අවස්ථාව SP අතිච්ඡාදනය. ඒ වගේම පුතේ අපිට ගන්න පුළුවන් සරල අතිච්ඡාදන මූලධර්මයෙන් SS. SS කියන උදාහරණයක් විදියට හයිඩ්‍රජන්. හයිඩ්‍රජන් අපි ගත්තොත් අපි දන්නවා හයිඩ්‍රජන් තනි බන්ධනයක් තියෙන්නේ. ඒ අනුව වලා අතිච්ඡාදනය සිද්ධ වෙන්නේ හයිඩ්‍රජන් වල S කාක්ෂික දෙකක අතිච්ඡාදනයක් තමයි සිද්ධ වෙන්නේ. ඒ අනුව පුතේ දෙවන විදිය දෙවනි ක්‍රමවේදය තමයි සිග්මා බන්ධන සෑදීම සඳහා SS අතිච්ඡාදනය. ඒ වගේම පුතේ ඒවා මතක තියාගන්න ඕනේ PP රේඛීය අතිච්ඡාදනයෙන් PP රේඛීය අතිච්ඡාදනයෙන් ඔයාට ගන්න පුළුවන් පුතේ සිග්මා බන්ධන. අපි උදාහරණයක් විදියට ගමු. F2 වගේ අණුවක් සැලකුවොත් ඔයාට පේනවා F2 අණුවක අපි දන්නවා 7 වෙනි කාණ්ඩයේ S2P5 වින්‍යාසයෙන් අවසන් වෙන්නේ. ඒ අණුව දරුවෝ අවසන් P ඉලෙක්ට්‍රෝනයක් තමයි තියෙන්නේ. ඒ අණුව P ඉලෙක්ට්‍රෝන දෙකක් තමයි අතිච්ඡාදනය වෙන්න ඕනේ. ඒ අණුව සිග්මා බන්ධනයක් සෑදෙන ආකාරය. right? හැබැයි දරුවෝ මතක තියාගන්න ඕනේ සිග්මා බන්ධන සෑදීමට ආකාර තුනක් තියෙනවා. SP අතිච්ඡාදනය, SS අතිච්ඡාදනය, PP රේඛීය අතිච්ඡාදනය. ෆයි බන්ධනයක් සෑදීමට තියෙන එකම අවස්ථාව දරුවෝ PP කාක්ෂික දෙකක් පාර්ශ්වික අතිච්ඡාදනය. PP කාක්ෂික දෙකක සිදුවෙන පාර්ශ්වික අතිච්ඡාදනයෙන් අපිට පුළුවන් ෆයි බන්ධනයක් ජනනය කරන්න. ඔබ විසින් අමතක නොකළ යුතු කාරණාව තමයි ෆයි බන්ධන සෑදීම සඳහා P කාක්ෂික පාර්ශ්වික අතිච්ඡාදනයට ලක් විය යුතු බව. පාර්ශ්වික අතිච්ඡාදනය කියන්නේ y අක්ෂ දෙකේ අතිච්ඡාදනය වෙන්න පුළුවන්. ඒ වගේම z අක්ෂ දෙකේ අතිච්ඡාදනය වෙන්න පුළුවන්. කෙසේ හෝ පාර්ශ්වික අතිච්ඡාදනයක් රේඛීය නොවන අතිච්ඡාදනයකින් තමයි පුතේ ඔයාලට ෆයි බන්ධනයක් ජනනය කරගන්න පුළුවන්. මුහුම් කාක්ෂික වලින් කවමදාකවත් ෆයි බන්ධනයක් ජනනය වෙන්න ඉඩ කඩක් නැහැ. ඒ අනුව දෙවන ප්‍රකාශය පුතේ අපිට අසත්‍ය ප්‍රකාශයක් විදියට තමයි ගන්න වෙන්නේ. පළවෙනි ප්‍රකාශය නිවැරදි, දෙවෙනි ප්‍රකාශය අසත්‍යයි. sp2 මුහුම් කාක්ෂික අතර කෝණීය අංශක 120යි. අපි උදාහරණයක් ගමු. අපි ගමු BF3. BF3 කියන්නේ පුතේ ලොගිස් අම්ලයක්. මෙන්න BF3 වල ස්ට්‍රක්චර් එක. මධ්‍ය පරමාණු දිහා බලන්න. සම්බන්ධ පරමාණු 3යි. මෙයාගේ වටේට ඉලෙක්ට්‍රෝන යුගල් නැහැ. පිළිතුර 3යි. පිළිතුර 3යි නම් පුතේ sp2 මුහුම් කරන අවස්ථාවේ ඉන්නේ. sp2 මුහුම් කරන අවස්ථාවේදී අපි දන්නවා මුහුම් කාක්ෂික ජනනය වෙන්නේ පළවෙනි sp2 මුහුම් කාක්ෂිකය මෙහෙම, දෙවෙනි sp2 මුහුම් කාක්ෂිකය මෙන්න, තුන්වෙනි sp2 මුහුම් කාක්ෂිකය අපි දන්නවා අතිච්ඡාදනය වෙනවා ෆ්ලුවරින්ගේ p කාක්ෂිකයක් එක්ක. මේ තියෙන පුතේ ෆ්ලුවරින්ගේ p කාක්ෂිකයක් එක්ක. මම මේ විවරණය සිදු කරන්නේ ඔබට දෙවන එකකේ සම්බන්ධ මූලික දැනුම තියෙනවා කියලා උපකල්පනය කරලා දෙවන එකකේ මේවා සියල්ලම අධ්‍යයනය කරනවා. එතකොට අපිට පැහැදිලි පුතේ මෙන්න මෙතන බන්ධනය හැදෙන්නේ සිග්මා බන්ධනයක්, මෙතනත් හැදෙන්නේ සිග්මා බන්ධනයක්, මෙතනත් හැදෙන්නේ සිග්මා බන්ධනයක්. අපි මේ බන්ධනය විස්තර කරන ගොඩක් වෙලාවට විභවගත රචනා ප්‍රශ්නය ඔබට පුරුදු ඇති ප්‍රශ්නය අහනවා මේ බන්ධනය විස්තර කරන්න කියලා. එතකොට ඔයා තේරුම් ගන්න ඕනේ මෙතන ඉන්න බෝරෝන්, මෙතන ඉන්නේ ෆ්ලුවරින් 3 දෙනෙක්. මෙතන බන්ධනය හැදෙන්නේ පුතේ බෝරෝන් හැදෙනවා. බෝරෝන්ගේ sp2 මුහුම් කාක්ෂිකය අපි HO කියන්නේ හයිබ්‍රිඩයිස් ඔර්බිටල්. එහෙම නැත්නම් මුහුම් කාක්ෂිකයක්. ෆ්ලුවරින්ගේ පුතේ ඇටොමික් ඔර්බිටල් AO සමග තමයි අතිච්ඡාදනය වෙලා තියෙන්නේ. මේ જાතියේ බන්ධන තුනක් අපිට දකින්න පුළුවන්. right? ඒ අනුව අපි දන්නවා sp2 මුහුම්කරණීය ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය.
sp2 මුහුම්කරණයේ තියෙනවා නම් දරුවෝ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය අනිවාර්යයෙන්ම තලීය ත්‍රිකෝණාකාර වෙන්න ඕනේ. තලීය ත්‍රිකෝණාකාර වෙනවා නම් අපි දන්නවා අනිවාර්ය බන්ධන කෝණය අංශක 120ක් වෙන්න ඕනේ. අංශක 120ක බන්ධන කෝණයක් තමයි එතකොට හම්බ වෙන්නේ. ඒ අනුව තුන්වෙනි ප්‍රකාශය නිවැරදි. මුහුම් කාක්ෂික අතර කෝණය අංශක 120යි. හයිඩ්‍රෝකාබන වල සෑම කාබන් පරමාණුවක්ම මුහුම්කරණය වී ඇත. එයත් නිවැරදි ප්‍රකාශයක් පුතේ. අපි උදාහරණයක් විදියට ගමු CH4 නැත්නම් අපි ගමු CH4 ගන්න sp3 මුහුම්කරණයේ තියෙන්නේ. සම්බන්ධ පරමාණු 4යි. උදාහරණයක් විදියට අපි ගමු C2H6 එතේන් කාබන් දෙකක් තියෙනවා පුතේ. හයිඩ්‍රජන් 3යි 4 5 6 අපි මේකේ මුහුම්කරණයේ සලකමු. මේකේ මුහුම්කරණයේ සලකුවත් කාබන්ගේ සම්බන්ධ පරමාණු 3යි මෙයත් එක්ක සම්බන්ධ පරමාණු 4ක් තියෙනවා පුතේ. සම්බන්ධ පරමාණු 4යි නම් වියුක්ම ඉලෙක්ට්‍රෝන යුගල් නැහැ. ඒ කියන්නේ sp3 මුහුම්කරණයේ තමයි ඉන්නේ. හරි. sp3 මුහුම්කරණයේ ඉන්නේ. එතකොට මෙයත් ඉන්නේ පුතේ sp3 මුහුම්කරණය. හයිඩ්‍රෝකාබනයක සෑම කාබන් පරමාණුවක්ම සාමාන්‍යයෙන් මුහුම්කරණය වෙලා තියෙන්නේ. ඒ අනුව හතරෙන් ප්‍රකාශයත් නිවැරදි. දෙවන ප්‍රකාශය වැරදි. පස්වන ප්‍රකාශයට යමු. දෙරණද මුහුම්කරණයකින් සෑදෙන මුහුම් කාක්ෂික වලට එකම ශක්තියක් ඇත. ඒක ඊටාම නිවැරදි. ඔබට මුහුම්කරණය පිළිබඳව සාමාන්‍ය දැනුමක් තියෙනවා නම් උදාහරණයක් විදියට අපි ගමු sp3 මුහුම්කරණයේදී ඔබට මතක නම් මෙතන අපි ගමු 2s කාක්ෂිකය. මෙතන අපි ගමු පුතේ 2p කාක්ෂිකය. p කාක්ෂික තුනක් තියෙනවා. මෙන්න මෙහෙම. අපි මේක sp3 මුහුම්කරණය කියලා හිතමු. ඒ අනුව s කාක්ෂිකය පුතේ බයින් වෙනවා. එහෙම නැත්නම් මුහුම් වෙනවා p කාක්ෂික තුනත් එක්ක. එහෙම මුහුම් වුණාම මෙන්න මෙම ශක්ති මට්ටමේදී හැදෙනවා එකම ශක්තියෙන් යුක්ත මුහුම් කාක්ෂික හතරක්. මේවට අපි කියන්නේ පුතේ sp3 මුහුම් කාක්ෂික කියලා. මේවා හැඩ මෙන්න මේ જાතියේ හැඩයෙන් තමයි යුක්ත වෙන්නේ. ඒ අනුව මුහුම් කාක්ෂිකයක දෙරණද මුහුම්කරණයකින් සෑදෙන මුහුම් කාක්ෂික වලට අනිවාර්යයෙන්ම එකම ශක්ති ප්‍රමාණයක් තමයි තියෙන්න ඕනේ. ඒ අනුව පුතේ 5 4 3 1 නිවැරදි. 2 තමයි වැරදි බහුවර්ණය. වැරදි පිළිතුර වැරදි වර්ණය වෙන්න ඕනේ. right. අපි යමු තුන්වෙනි බහුවර්ණයට. තුන්වෙනි බහුවර්ණයට ගියාම පුතේ තුන්වෙනි බහුවර්ණය අපිට පේන්න තියෙන්නේ අපි මේකේ ව්‍යුහය මුලින්ම ඇඳගමු. ඒකට තමයි වඩා ලේසි වෙන්නේ. CH3 තියෙන්නේ පුතේ right. අපි පළවෙනි කාබන් ඔහම තියමු. දෙවෙනි කාබන්ට ගියාම CH. අපි මුලින්ම මේක තේරුම් ගත යුතු දේ තමයි මෙයාගේ මුහුම්කරණය. මෙයාට සම්බන්ධ පරමාණු 4ක් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ අනුව sp3 මුහුම්කරණයේ ඉන්නේ. මෙයා ඉන්නේ පුතේ සම්බන්ධ පරමාණු 1යි 2යි මේ කාබනුත් සම්බන්ධ නිසා සම්බන්ධ පරමාණු 3යි. ඒ කියන්නේ sp2 මුහුම්කරණයේ ඉන්නේ පුතේ. මෙතන කාබන් ගත්තත් මෙයා ඉන්නේ sp2 මුහුම්කරණය. මෙයා sp මුහුම්කරණයේ ඉන්නේ. මෙයාත් ඉන්නේ පුතේ sp මුහුම්කරණය. එහෙම හිතුවාම දැන් අපිට පේනවා sp2 මුහුම්කරණය කියන්නේ තලීය ත්‍රිකෝණාකාර ව්‍යුහයක් වෙන්න ඕනේ. අනිවාර්යයෙන් තලීය ත්‍රිකෝණාකාර ව්‍යුහයකට මෙයාව හැදෙන්න ඕනේ. අපි මෙතනට හයිඩ්‍රජන් කෙනෙක් දාමු. මෙතනට අපි ඩබල් බොන්ඩ් එක දාන්න වෙනවා. දැම්මොත් මෙතන ඊළඟ කාබන් ඉන්නවා. ඔබට පේනවා ඇති. මෙතන හයිඩ්‍රජන් ඉන්නේ අපි දන්නවා චතුස්තලීය ව්‍යුහයක් ආසන්න වශයෙන්. මට මෙහෙම අඳින්නත් පුළුවන්. අපි කියනවා ඩෑෂ් එක සහ වෙජ් එක භාවිතා කිරීම. එහෙම අඳින්නත් පුළුවන්. අංශක 109ක බන්ධන අංශක 109.5ක බන්ධන කෝණයක් ආසන්න වශයෙන් තියෙන්න ඕනේ. sp3 මුහුම්කරණයේදී ඔබට මතක ඇති මේවා. නමුත් මෙතන බන්ධන කෝණය අංශක 120යි තලීය ත්‍රිකෝණාකාර ව්‍යුහයක් වෙන නිසා. හරි. ඕකේ පුතේ. ඊළඟට මෙතන ඉන්න C ට සම්බන්ධ වෙලා තියෙන්නේ දැන් මේ අපි මේක ABC කියලා කමු. මෙයා A, මෙයා B, මෙයා C, මෙයා D සහ මෙයා E කියලා ගත්තොත් මෙයා ඉන්නේ A, මේ ඉන්නේ B. මෙන්න අපි මෙතන C පැහැදිලි කිරීමක් කරමු. C ඉන්නෙත් පුතේ HSP2 මුහුම්කරණයේ අනුව මේ පැත්තට තමයි C ගන්න වෙන්නේ. right. මෙන්න මේ විදිහට තමයි අපිට යන්න වෙන්නේ. එතකොට මෙතන අපි ගමු මේ D මේ ඉන්නේ පුතේ E. right. මේ ව්‍යුහයක් දුන්නාම දරුවෝ ඔයා මුලින්ම කරගන්න ඕනේ මේ ව්‍යුහය හරි ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය නිරූපණය වෙන පරිදි ව්‍යුහය සකසා ගන්න ඕනේ. එහෙම නොවුනොත් අපිට ප්‍රශ්න වල පිළිතුරු සපයා ගන්න බැරි වෙනවා. හරි. දැන් අපි යමු වර්ණ වලට. මේ වර්ණ කිහිපයක් එහා පැත්තේ තියෙනවා. අපි වෙනම කතා කරමු. මම මුලින්ම ප්‍රශ්න ටික පැහැදිලි කරලා යන්නම්. මේ රූප සරහන මෙතන තියෙන නිසා. මෙම අණුවේ සියලුම කාබන් පරමාණු එකම තලයක පිහිටා ඇත. දැන් පුතේ බලන්න. මෙයා
මෙම කාබන් පරමාණුව ඉන්න තලයේම තමයි අනිවාර්යයෙන්ම ඊළඟ කාබන් පරමාණුවත් ඉන්න ඕනේ. මොකද එකම තලයේ වෙන්න ඕනේ. මොකද මෙයා අංශක 120 තලීය ත්‍රිකෝණාකාර. මෙතන ඉන්න කාබන් තලීය ත්‍රිකෝණාකාර බැවින් අනිවාර්යයෙන්ම එකම තලයේ සිටීමත් අවශ්‍යයි. ඒ අනුව මේ කාබන්ටත් සිද්ධ වෙනවා එකම තලයට එන්න. මෙයත් sp2 මුහුම්කරණය නිසා නැවතත් નિરાයාසයෙන්ම B කාබන් සහ C කාබන් එකම තලයට එන්න ඕනේ. C සහ D නැවත තලීය ත්‍රිකෝණාකාර බැවින් නැවත එකම තලයට පැමිණිය යුතුයි. D නැවත ඉන්නේ රේඛීය අපි කියනවා කන්ෆිගරේෂන් එක නැත්නම් අපි රේඛීය විදියට තමයි සැකසීලා තියෙන්නේ. මොකද sp මුහුම්කරණයේ ඉන්නේ බන්ධන කෝණයේ අංශක 180ක් වෙන හින්දා. මේක තමයි මේ ව්‍යුහය සම්බන්ධයෙන් තියෙන මූලික ජ්‍යාමිතික කරුණු. අපි බන්ධන දිග සමග සාකච්ඡා කරමු. ප්‍රශ්න ඵලයට අහලා තියෙන්නේ විමානුවේ සියලුම කාබන් පරමාණු එකම තලයක පිහිටා ඇත. අපි දෙවෙනි වරණය කියන්නම්. අපි පස්සේ සාකච්ඡා කරමු දෙවෙනි වරණය. මෙම අණුවේ සියලුම CH බන්ධන දිගින් සමාන වේ. දෙවෙනි ප්‍රකාශනයේ දීලා තියෙන සියලුම CH බන්ධන දිගින් සමානයි කියලා. අන්න එක වැරදි ප්‍රකාශයක්. මොකද පුතේ ඔයා දන්නවා S ලක්ෂණ වැඩිවීම සමග සාමාන්‍යයෙන් බන්ධන දිග අඩු වෙනවා. මොකද විද්‍යුත් ඍණතාවය මත බන්ධන දිග වෙනස් වෙන හින්දා. උදාහරණයක් විදියට මේ තියෙන්නේ අපි හිතමු පුතේ CH, මේ තියෙන්නේ sp කාබන් කෙනෙක්, මේ තියෙන්නේ පුතේ sp2 කාබන් කෙනෙක්, ඔයා හිතන්න පුතේ මේ ඉන්නේ sp3 කාබන් කෙනෙක්. අපි දන්නවා දරුවෝ දෙවන ඒකකයේදී අපි අධ්‍යයනය කරනවා S ලක්ෂණ වැඩි වෙන්න බන්ධන දිග අඩු වෙනවා. එහෙම ගත්තහම පුතේ SP කියන්නේ මෙයා 150ක S ලක්ෂණ තියෙනවා. මෙයා 133.3 එකක S ලක්ෂණ තියෙනවා. මෙයාට 125ක S ලක්ෂණ තියෙනවා. ඒ අනුව දරුවෙක් තේරුම් ගන්න ඕනේ S ලක්ෂණ ප්‍රමාණය වැඩි වෙන්න බන්ධන දිග අඩු වෙනවා. S ලක්ෂණ ප්‍රමාණය වැඩි වෙන්න බන්ධන දිග අඩු වෙනවා පුතේ. එහෙම ගත්තහම අපිට පේනවා බන්ධන දිග අතින් ගත්තොත් මේ අතර තමයි බන්ධන දිග වැඩි වෙන්න ඕනේ. මොකද S ලක්ෂණ ප්‍රතිලෝමව සමානුපාතිකයි බන්ධන දිගට. right? හරි. මේක තමයි අපේ තියෙන මූලික කරුණු වශයෙන් ගත්තොත් මූලික තර්කය. right. මේක තර්කයට අනුව පුතේ මෙම අණුවේ සියලුම CH බන්ධන දිගින් සමාන වේ කියන එක එතකොට වැරදෙනවා. මොකද වැරදෙන්නේ? ඔයාලට හොඳට බැලුවොත් පේනවා පුතේ. මෙතන තියෙන්නේ sp කාබන් කෙනෙක්, මේ ඉන්නේ sp කාබන් කෙනෙක්, sp කාබන් කෙනෙකුට කනෙක්ට් වෙලා තියෙන හයිඩ්‍රජන් කෙනෙක්. ඒ කියන්නේ මෙයාගේ බන්ධන දිග ගොඩක් අඩුයි. නමුත් මෙතන හයිඩ්‍රජන් ගත්තොත් පේනවා අපිට sp2 කාබන් කෙනෙකුට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ අනුව අනිවාර්යයෙන්ම බන්ධන දිග අඩු වෙන්න ඕනේ. බන්ධන දිග වැඩි වෙන්න ඕනේ sp එක්කිනවට වඩා. මෙතන අපි ගත්තොත් හයිඩ්‍රජන් මෙතන ඉන්නේ sp3 කෙනෙකුට සම්බන්ධ වෙලා. ඒ අනුව CH බන්ධන දිග නැවතත් වැඩි විය යුතුයි. ඒ තර්කයට අනුව හිතලා බැලුවම අපිට පැහැදිලි දෙවන වරණය මෙම අණුවේ සියලුම CH බන්ධන දිගින් සමාන වේ කියන එක වැරදි ප්‍රකාශයක්. right? අපි යම් පුතේ ඊළඟට මේකේ තුන්වෙනි වරණයට. මේකේ තුන්වෙනි වරණය දීලා තියෙන යම් ආරෝහණ පිළිවෙලකට සැකසීමක්. අපි මේ බන්ධන දිග තර්කයම මෙතන පාවිච්චි කරමු. මම දැන් කිව්වා S ලක්ෂණ වැඩිවීම හරහා බන්ධන දිග අඩුවීමක් තමයි සිද්ධ වෙන්නේ කියලා මම දැන් පැහැදිලි කිරීමක් කරා. අපි ඒකම තමයි මෙතනත් පාවිච්චි කරන්න ඕනේ. කොහොමද පැහැදිලි කරන්න කියලා බලමු. කාබන් බන්ධන දිග දීලා තියෙන්නේ වරණයේ දීලා තියෙන්නේ S ට වඩා Q වැඩි, Q ට වඩා P වැඩි, P ට වඩා R වැඩි. මෙහෙම තමයි වරණය දීලා තියෙන්නේ. හොඳයි. දැන් දරුවෙක් කල්පනා කරන්න ඕනේ S කියන්නේ පුතේ 150ක S ලක්ෂණ තියෙන්නේ මෙන්න මෙතන. S කියන්නේ ට්‍රිපල් බොන්ඩ් එක. ට්‍රිපල් බොන්ඩ් එක කියන්නේ අනිවාර්යෙන් බන්ධන දිග අඩුම වෙන්න ඕනේ. සත්‍යයි පිළිගත යුතුයි එකඟ වෙන්න ඕනේ. Q කියලා කියන්නේ පුතේ ද්විත්ව බන්ධනය. එකඟ වෙන්න නැවත ත්‍රිත්ව බන්ධනයට වඩා S ලක්ෂණ අඩුයි. ද්විත්ව බන්ධනය කියන්නේ බන්ධන දිග වැඩි. ඒ අනුව S ට වඩා Q වැඩිවීම දීලා තියෙන ප්‍රශ්නයට අදාළව ආරෝහණ පිළිවෙලට එකඟ වෙන්න ඕනේ. Q වැඩි කියන එක නිවැරදි. Q ට වඩා පුතේ P වැඩි, P ට වඩා R වැඩි කියලා දීලා තිනවා. මෙන්න මෙතන තරමක් සංකීර්ණයි. අපි සංකීර්ණතාවය ලියා ගමු. P කියන්නේ පුතේ මෙන්න මේ අවස්ථාව. මෙතන අපි පොඩ්ඩක් බැලුවොත් මෙතන ඉන්නේ sp3 මුහුම් කරන අවස්ථාවේ. මෙතන ඉන්නේ දරුවෝ sp2 මුහුම් කරන අවස්ථාවේ. අපි S ලක්ෂණ බලමු කොයි අතරද පිහිටලා තියෙන්නේ කියලා. මෙයා 125යි, මෙයා 133.1 අතර තමයි S ලක්ෂණ පිහිටලා තියෙන්නේ. P වල මම මේ පැහැදිලි කරන්නේ P වල. නමුත් පුතේ ඔයා R වල කල්පනා කරලා බැලුවොත් R වල S ලක්ෂණ පිහිටන්නේ මෙන්න මේ කාබන්ගේ 133.1යි. මෙතන ඉන්නේ දරුවෝ කාබන් sp මුහුම් කරණය. එතකොට දරුවෝ 150යි S ලක්ෂණ.
එහෙන් බැලුවම පේනවා වැඩි S ලක්ෂණ ප්‍රමාණයක් තියෙන්නේ මෙන්න මේ දෙක අතර. මෙතන තියෙන S ලක්ෂණ ප්‍රමාණය 25යි 33යි තුනෙන් එක අතර. අපි දැන් දන්න සම්බන්ධය මොකද්ද? S ලක්ෂණ වැඩි කියන්නේ පුතේ බන්ධන දිග අඩුයි කියන එක. S ලක්ෂණ වැඩි කියලා කියන්නේ පුතේ බන්ධන දිග අඩුයි කියන එක. ඒ අනුව අපිට පේනවා S ලක්ෂණ වැඩි R ගේ බන්ධන දිග පුතේ අඩු වෙන්න ඕනේ S ලක්ෂණ අඩු ඒ කියන්නේ බන්ධන දිග වැඩි පීට වඩා. ඒ අනුව අපිට පැහැදිලි මේක C ප්‍රකාශයේ ඒගොල්ලෝ දීලා තියෙන්නේ SQPR කියන එක. නමුත් ඒක අපිට පිළිගන්න බැරි R ට වඩා P වැඩි වෙන නිසා. ඒ අනුව පුතේ මේකේ C ප්‍රකාශය වැරදෙන්න ඕනේ කියන එක තේරුම් ගන්න. D ප්‍රකාශයේ දීලා තියෙන්නේ මෙම අණුවේ කාබන් පරමාණු 3ක් සරල රේඛීයව පිහිට ඇත. මට හොඳට බැලුවොත් පේනවා මෙන්න මේ තුන් දෙනා. මම මෙතන ලකුණු කරන්නම්. මෙන්න මේ තරු ලකුණු දාලා තියෙන තුන් දෙනා ඉන්නේ පුතේ සරල රේඛාවක. ඒ නිසා M ප්‍රකාශය නිවැරදි. ඒ අනුව පුතේ මේකේ බහුවරණ A හා D නිවැරදි කියලා තමයි අපිට ගන්න වෙන්නේ. හොඳයි. අපි ඊළඟට මේකේ පැහැදිලි කිරීම කරමු. හොඳයි. අපි ඊළඟ පැහැදිලි කිරීමට යමු. හොඳයි. මේක උඩම තියෙනවා පුතේ දැන් මම කතා කරපු බහුවරණවල පිළිතුරු. අපි කතා කරේ මේ මාණුවේ සියලුම CH බන්ධන දිගින් සමාන වේ. මම කිව්වා ඒක වැරදි ප්‍රකාශයක්. මෙතන දීලා තිබ්බ SQPR නමුත් පුතේ SQPR නෙමෙයි එන්නේ. අපි දන්නවා P සහ R මාරු වෙන්න ඕනේ. මම දැන් පැහැදිලි කිරීමක් කරා. ඔබට වීඩියෝ එක පෝස්ට් කරලා බලන්න පුළුවන්. මේ මාණුවේ කාබන් පරමාණු 3ක් සරල රේඛීයව පිහිට ඇති ආකාරය මම පැහැදිලි කරා. මේකේ A සහ D ප්‍රකාශ තමයි පුතේ නිවැරදි වෙන්නේ. අනුව පිළිතුරු අංක 4 වෙන්න ඕනේ. බහුවරණ අංක 3 සඳහා පිළිතුර වෙන්නේ. හතරවෙනි බහුවරණයට යමු. හයිඩ්‍රෝකාබන පිළිබඳ පහත් දක්වන කුමන ප්‍රකාශයේ සත්‍ය වේද කියලා අහන්නේ. හයිඩ්‍රෝකාබනයක සියලුම කාබන් පරමාණු sp3 මුහුම්කරණය වෙච්ච ඒවා විය හැකි. එහෙම වෙන්න පුළුවන් පුතේ. මොකද අපි දන්නවා ඇල්කේන. ඇල්කේන වල තියෙන CNH2n2. සියලුම ඇල්කේන වල CH4 C2H6 C3H8 මේ හැම එකම පුතේ sp3 මුහුම්කරණය වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට අපි ගමු කාබන් 3ක් තියෙන එකම ගමුකෝ පැහැදිලි කරන්න. මෙතන තියෙනවා CH2 මෙහෙම තියෙනවා. ඒතර පුතේ මේක බැලුවම ඔයාලට පේනවා මෙයා sp3 ඉන්නේ. මෙයා ඉන්නේ sp3 මෙයා ඉන්නේ sp3. මොකද සම්බන්ධ පරමාණු හතරක් තියෙනවා මේ හැම තැනම. ඒ අනුව හයිඩ්‍රෝකාබනයක සියලුම කාබන් පරමාණු sp3 මුහුම්කරණය වෙච්ච ඒවා වෙන්න පුළුවන්. sp2 මුහුම් වූ කාබන් පරමාණු ඇත්නම් එම ගණන ඉරට්ටේ විය යුතුයි. ඒක ඉතාම නිවැරදි ප්‍රකාශයක් පුතේ. සාමාන්‍යයෙන් හයිඩ්‍රෝකාබන කියලා කිව්වම අපි මෙතන සලකන්නේ කාබන් හා හයිඩ්‍රජන් පමණක් අඩංගු සංයෝග. නමුත් ඔබ අමතක කරන්න එපා ඔක්සිජන් හෝ නයිට්‍රජන් අඩංගු හයිඩ්‍රෝකාබන පැවතිය හැකි. සාමාන්‍ය හයිඩ්‍රෝකාබනයකට ඔක්සිජන් සල්ෆර් නයිට්‍රජන් වගේ මූලද්‍රව්‍යات එන්න පුළුවන්. ඔබ ආණුභාවික සූත්‍ර කරනකොට ඔබට එබඳු ගැටලු වලට මුහුණ දීලා ඇති. එබඳු හයිඩ්‍රෝකාබන සඳහා මේ ප්‍රකාශය වැරදි. නමුත් අපි මෙතනදී හයිඩ්‍රෝකාබන කියලා කිව්වහම අපි සාමාන්‍යයෙන් සලකන්නේ කාබන් සහ හයිඩ්‍රජන් අඩංගු සංයෝග පමණයි. ඒ අර්ථයෙන් ගත්තහම මේ ප්‍රකාශය නිවැරදි. අනික පුතේ sp2 සඳහා පමණක් නෙමෙයි sp2 වගේම sp මුහුම් කාබන් මේ මුහුම් කරන අවස්ථා දෙකම සඳහා ඉරට්ටේ සංඛ්‍යාවක් තමයි අනිවාර්යයෙන්ම කාබන් හයිඩ්‍රජන් පමණක් පවතින හයිඩ්‍රෝකාබන සඳහා පවතින්නේ. නමුත් මේක වැරදෙන්න පුළුවන් වෙනත් සංයෝගයක් පැවතුනහොත්. අපි උදාහරණයක් බලමු. දැන් උදාහරණයක් විදිහට ගන්න මෙහෙම CH3COH මේ තියෙන පුතේ සරල ඇල්ඩිහයිඩ් එකක්. මේ ඇල්ඩිහයිඩ් එකේ අපිට බැලුවම පේනවා මේ කාබනින් sp3 මුහුම්කරණය. නමුත් මේ ප්‍රකාශයට අදාළ වෙන්නේ sp2. ඔබට පේනවා මෙතන ඉන්නේ sp2 මුහුම්කරණය වෙච්ච කාබන් එක්කෙනයි. කොහොමද මේක sp2 කියලා දන්නේ? මොකද පුතේ මේ කාබන්ට සම්බන්ධ වෙලා ඉන්න පරමාණු 1යි. මේ පැත්තෙන් කාබන්ට කනෙක් වෙලා දිනවා 2යි. මේ පැත්තෙන් ඔක්සිජන්ට කනෙක් වෙලා දිනවා 3යි. 3ක් නම් අපි දන්නවා මුහුම්කරණය sp2. එතකොට sp2 මුහුම්කරන අවස්ථාවේ ඉන්න කාබන් පරමාණු දැන් මෙතන ඉන්නේ එක්කෙනයි. ඒ වගේම තමයි පුතේ අපිට ඕනේ නම් මේ වගේ අවස්ථාවකට යන්න පුළුවන්. අපි හිතමු නයිට්‍රජන් ඉන්නවා කියලා අපි ගමු. සයනයිඩ් කාණ්ඩයක්. එතකොට පුතේ මෙයා sp. දැන් ඔත්තේ සංඛ්‍යාවක් ඉන්නේ. කාබන් පරමාණු එකයි. ඒතර මේ ප්‍රකාශය වැරදෙනවා නයිට්‍රජන් සහ ඔක්සිජන් පවතින සංයෝග සඳහා. නමුත් අපි මෙතන කතා කරන්නේ දරුවෝ
සාමාන්‍ය sp2 මුහුම් වූ කාබන් තියෙන හයිඩ්‍රෝකාබන් මම කලින් කිව්වා වගේ හයිඩ්‍රෝකාබන් කියන්නේ කාබන් සහ හයිඩ්‍රජන් පවණක් අඩංගු සංයෝග මත තමයි අපි මේ ප්‍රශ්නය සඳහා පිළිතුරු සපයන්න පදනම සකසා ගන්න. යනුව A ප්‍රකාශය B ප්‍රකාශය නිවැරදි. දැන් මම C ප්‍රකාශයට අදාළ සිද්ධාන්ත පැහැදිලි කරා. sp මුහුම් වූ කාබන් පරමාණු ඇත්නම් එම ගණන ඔත්තේ විය යුතුයි කියන එක පුතේ අනිවාර්යයෙන්ම වැරදි ප්‍රකාශයක්. කාම උෂ්ණත්වයේදී ඒවා ඝන ද්‍රව වායු වෙන්න පුළුවන්. පුතේ වැන්ඩවාල් ආකර්ෂණ බල මත පදනම් වෙලා ඇල්කේන ඇල්කින ඇල්කයින වල භෞතික ගුණ සංසන්දනය කරනකොට කුඩා කාබන් පරමාණු සංඛ්‍යාවක් තියෙන සරල ඇල්කීන ගොඩක් වෙලාවට වායු අවස්ථාවේ තියෙනවා. කාබන් පරමාණු ගාන වැඩි වෙන්න යා ද්‍රව අවස්ථාවේ සිට ඝන අවස්ථාන වලට යන්න පුළුවන්. අන්තරාණුක ආකර්ෂණ බල වැඩි වීම නිසා මේවා ද්‍රවාංක තාපාංක විචලන සිද්ධාන්ත කරුණු ඔබට ඇල්කේන ඇල්කින ඇල්කයින ඉගෙන ගන්නකොට සාමාන්‍යයෙන් ඉගෙන ගන්න ලැබෙනවා. යනුව AB D ප්‍රකාශ තමයි නිවැරදි වෙන්නේ. යනුව පිළිතුරු අංක 1 තමයි පුතේ ගන්න වෙන්නේ. අපි මේ වීඩියෝට අදාළව අවසාන බහුවරණය සාකච්ඡා කරමු. පස්සන බහුවරණය. පස්සන බහුවරණයට අදාළව ඔබට පේනවා සංයෝගයක් තමයි ඒගොල්ලෝ ලබා දීලා තියෙන්නේ. මේ සංයෝගය මත පදනම් වෙලා තමයි මේකේ පැහැදිලි කිරීම කරන්න වෙන්නේ. මම කලින් කිව්වා වගේ සාමාන්‍යයෙන් පැහැදිලි කිරීමක් කරන්න කලින් මේක අපි විහිදුවලා ලියා ගන්න ඕනේ. නැත්නම් මේ ප්‍රශ්නේ අමාරු වෙනවා. අපි මැද ඉන්න කාබන් මෙහෙම ලියාගමු. මැද ඉන්න කාබන්ට සම්බන්ධ පරමාණු 3යි කියන්නේ පුතේ. මේක sp2 මුහුම් කරන අවස්ථාවේ තියෙන්නේ. යනුව දරුවෙක් තේරුම් ගන්න මෙයා CH2 ඉන්න ඕනේ. මෙයා ඉන්න ඕනේ පුතේ CH3, මෙයා ඉන්න ඕනේ CH3. මේක තාම සරල කාරණාවක්. එතකොට පුතේ මේගොල්ලන්ගේ XY set අපි ගත්තොත් මැද ඉන්න කාබන්ට Y අපි කැමති දෙන්නගේ එක්කෙනෙකුට අපි set එකක් දාගමු. කැමති CH3 කෙනෙකුට. මෙතන අපි X කියලා ගමු. XY set වශයෙන් සලකනු කර ඇති කාබන් පරමාණු එකම සරල රේඛාවක් මත පවතී. XY set වශයෙන් සලකනු කර කාබන් පරමාණු එකම සරල රේඛාව. දැන් ඔබට පේනවා මෙයා sp2 මුහුම් කරණයට ඇඳට පස්සේ පුතේ බන්ධන කෝණ අංශක 120ක විහිදුලා තියෙනවා ආනතියක් විදියට. ඒතර අංශක 120ක ආනතියකදී කවදාවත් කාබන් පරමාණු තුන සරල රේඛාවකට එන්න බෑ. යනුව දරුවෝ ඒ ප්‍රකාශය අපිට බලපු ගමන් පේනවා වැරදි ප්‍රකාශයක් කියලා. X-less සලකනු කර ඇති කාබන් පරමාණුවේ CH බන්ධන අතර කෝණ 160යි. පුතේ දැන් X-less සලකනු කරලා තියෙන්නේ පුතේ මෙතන. CH අතර බන්ධන කෝණය. අපි පොඩ්ඩක් ඒක සාකච්ඡා කරමු මෙහෙම. දැන් මෙතන කාබන් ඉන්නේ දරුවෝ sp2 මුහුම් කරණේ. එතකොට මේකේ ඉන්න හයිඩ්‍රජන් දෙන්න ඉන්න ඕනේ. අනිවාර්යයෙන්ම sp2 මුහුම් කරණේ නම් අංශක 120ක බන්ධන කෝණයකින්. ඒතර අංශක 160ක් වෙන්න කොහෙත්ම ඉඩකඩක් නැහැ. යනුව B ප්‍රකාශයක් බලපු ගමන් පේනවා වැරදි බව. කාබන් පරමාණු 4ම එකම තලයක පවතී. පුතේ ප්‍රශ්නේ කියවනකොට පටලව ගන්න එපා. එකම තලය කියන එක එකම රේඛාව කියන්නේ දෙකක්. එකම තලයේ තියෙනවා ගොඩක් දුරට sp2 මුහුම් කරණය තියෙනවා නම් මොකද මෙයා sp2 මුහුම් කරණය කියන්නේ පුතේ මෙයා තනි තලයක යාට කනෙක්ට් වෙලා ඉන්න තුන් දෙනාම තියෙනවා. එතකොට මේ ප්ලේන් එකේදී එකම ප්ලේන් එකේ තමයි මෙන්න මේ කාබන් මේ කාබන් 4 දෙනාම ඇත්තටම ඉන්නේ. ගොඩක් වෙලාවට බහුවරණ අහනවා එකම තලයේ පරමාණු 4ක් තියෙන ව්‍යුහය මොකක්ද කියලා අහුවාම ගොඩක් වෙලාවට sp2 මුහුම් කරණයේ තියෙන මෙබඳු අණුවක් තමයි පිළිතුර වෙන්න ඕනේ. මොකද sp2 මුහුම් කරණයේදී තමයි පරමාණු 4ක් එකම තලයට එන්නේ. sp3 මුහුම් කරණය එහෙම වෙන්නේ නැහැ. ඔබ දන්නවා sp3 ජ්‍යාමිතියේදී පරමාණු දෙකයි තනි තලයේ ඉන්නේ. අනිත් එක අපි සාමාන්‍යයෙන් කියන්නේ ඩෑෂ් එකක් සහ වෙජ් එකක්. ඒ කියන්නේ එකක් තලයෙන් ඉවතට එකක් තලයෙන් පිටුපසට එන විදිහට තමයි සාමාන්‍ය ව්‍යුහ සැකසීම සිද්ධ වෙන්නේ. අනුව තනි තලයක ඉන්නේ පුතේ පරමාණු 3යි. 4ක් වෙන්නේ නැහැ. මෙබඳු ප්‍රශ්න සාමාන්‍යයෙන් පහුගිය විභාග ප්‍රශ්න පත්‍රවල අහලා තියෙනවා සහ මේවා නිතර අහන ගැටලු. හරි. අපි මේ ප්‍රශ්නේ ඊළඟ අවසාන කොටස් වලට යමු. කාබන් පරමාණු 4ම එකම තලයක පවතී කියලා තමයි තියෙන්නේ C ප්‍රකාශයේදී. C ප්‍රකාශයේ එතකොට පුතේ වන්නේ sp2 මුහුම් කරණය දින නිසා මම දැන් පැහැදිලි කරා ඔබට. කාබන් පරමාණු 4ක් 1 2 3 4 එකම තලයේ තියෙනවා C ප්‍රකාශයේ නිවැරදි. x හා y ලෙස සලකන කර ඇති කාබන් පරමාණු අතර දුර x හා y ඒක තමයි වැරදි. අපි බලමු x හා y කියලා කියන පුතේ ඩබල් බොන්ඩ් එක. මේ කියන්නේ ඩබල් බොන්ඩ් එකනේ. මේ x හා y මේ තියෙන xy ඩබල් බොන්ඩ් එක සහ y set පුතේ අහන්නේ y set කියලා කියන්නේ දරුවෝ අපි ගමු y මැදට යා ඊතර z day කියලා ගත්තේ මෙතන මම වෙන පෑනකින් ලියන්න මෙන්න පුතේ y set එක මේක බලපු ගමන් පේනවා xy වල තියෙන්නේ පුතේ sp2 මුහුම් කරණයට අදාළව y set වල තියෙන්නේ sp3ට අදාළව මේක බලපු ගමන් පේනවා අපි දන්නවා කලින් මම ප්‍රශ්නක විවරණය කරා sp2ට වඩා sp3 වල s ලක්ෂණ අඩුයි ඒ කියන්නේ බන්ධන දිග වැඩි. ඒ අනුව පුතේ D ප්‍රකාශය නිවැරදි. ඒ අනුව C සහ
D සත්‍යයි ඒ අනුව පුතේ පිළිතුරු අංක 3 වෙන්න ඕනේ. හොඳයි. ඊළඟ බහුවර්ණ කිහිපය සහ කිහිපය ඊළඟ වීඩියෝ එකකින් අපි විවරණය කරලා මේකේ හයිඩ්‍රෝකාබන් කියන කොටස සම්පූර්ණයෙන්ම අවසන් කරමු.